නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අපගේ මහා කාරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, අපි සරණ ගියපු අපගේ ශාස්තෘන් වහන්සේ අපේ ජීවිතවලට සියලු යහපත උදා කර ගැනීම උදෙසාමයි මහා කරුණාවෙන් මේ සද්ධර්මයේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල භාග්‍යතුන් වහන්සේ වදාලා අපේ කායික ක්‍රියාව වරදින්ට දෙන්නේ නැතුව හදාගන්න විදිහ, අපේ වාචසික ක්‍රියාව වරදින්ට දෙන්නේ නැතුව හදාගන්න විදිහ, අපේ මානසික ක්‍රියා වරදින්ට දෙන්නේ නැතුව හදාගන්න විදිහ බුදුරජාණන් වහන්සේ ධර්මය තුල දේශනා කළා. කායික ක්‍රියාවේ වැරද්දක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වපු දෙයක් වැරදි කාම සේවනයේ. එහෙම නැත්නම් සල්ලාලකම. ස්වාමියා ඉක්මවා යාම, බිරිඳ ඉක්මවා යාම. මේන්න මේ වැරදි කාම සේවනයේ කියලා කියන්නේ වර්තමානයේ වෙනකොට බොහෝ දෙනෙක් සාධාරණීකරණය කරගන්න එකක්. නමුත් වැරදි කාම සේවනය කියන එක මේ කයකින් කෙරුණොත් ඒක කොච්චර භයානකද, ඒකේ කොච්චර විපාක තියෙනවාද කියලා තේරුම් ගන්නට නම් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි ඒ බලන්න ඕන. ඉතින් අද ඉගෙන ගන්න මේ දේශනාවෙන් අපිට හොඳට දැනගන්න පුළුවන් වැරදි කාම සේවනයේ විපාක. අද මේ ධර්ම දේශනාව විකාශනය කිරීම සඳහා දායකත්වයන් එකතු කරන්නේ ජූලි මාසයේ 27 වෙනි දින අද දවසේ 4 වන උපන්දිනයේ සමරන පින්වත් අබිනු මිහිනිල පුංචි පුතාට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් නොම්බර 48න් 58 ගලවිලවත්ත පාර මාලපල්ල කොට්ටාව යන ලිපිනේ පදිංචි පින්වත් දුමින්දිකා ගයත්‍රී මෑණියන්, යොහාන් චතුරංග පියාණන් කියන ඒ දෙමාපියන් විසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, ඒ යමා නිවන් දුටු අරහත් තෙරණිවරු ගැන ඉගෙන ගන්න මේ දේශනා මාලාවේ අද අපි කතා කරන්නේ ඉසිදාසී නම් වූ රහත් තෙරණියගේ ගාථා. ඒ ඉසිදාසී තෙරණියගේ ගාථාවල සිදුවීම අපිට ඒ ගාථා ඇසුරෙන්ම ඉගෙන ගන්න පුළුවන්. ඒ ගාථා සඳහන් වෙන්නේ මෙහෙම: කුසුම්පුරේ නමින් යුතු පාටලී පුත්‍ර නගරය මේ මහ පොළොවට ආභරණයක්. පාටලී පුත්‍රයට කියපු නමක් කුසුම්පුරේ. ඉතින් මේ තේරී ගාථාව ආරම්භ වෙනවා පාටලී පුත්‍රය ගැන කියලා. මේ පාටලී පුත්‍ර නගරේ මහ පොළොවට ආභරණයක් කියනවා. ඒ මහ පොළොවට ආභරණයක් කියන්න හේතුව පින්වතුනේ, ඒ කාලේ භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා මහා සංගරුවන මේ පාටලී පුත්‍රේ වැඩ හිටපු නිසා. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්ෂුණීන් දෙනමක් ඒ නගරේ ඉන්නවා. එක් භික්ෂුණියකගේ නම ඉසිදාසි. දෙවැනි සිල්වත් තැනැත්තියගේ නම බෝධි තෙරණිය.
ඒ දෙන්නා ධ්‍යාන සැපයෙන් වාසය කරන්නේ. බුදු සමිඳුන්ගේ ධර්මය ගොඩාක් අහලා තියෙනවා. ඒ වගේම නිකෙලෙස්. දවසක් ඒ භික්ෂුණීන් වහන්සේලා දෙනම පිණ්ඩපාතේ වැඩියා. දන් වැළඳුවා. දෙපා සෝදගෙන විවේක තැනක සුවසේ සිටිද්දී තමයි මේ කතා බහ ඇති වුණේ. දැන් අපි මෙතනින් පස්සේ ඉගෙන ගන්න ඒ කතා බහ. අරහත් භික්ෂුණීන් වහන්සේලා දෙනමක් ඉසිදාසීත් සහ බෝධී කියන රහත් තෙරණීවරු දෙනම කරපු ඒ ලස්සන දහම් කතාව. බෝධී තෙරණිය ඉසිදාසී කියන රහත් උත්තමාවියගෙන් අහනවා මෙහෙම. ආර්ය වූ ඉසිදාසි, ඔයා හරීම ලස්සන කෙනෙක්. තවම ඉන්නේ තරුණ වයසේ. ඔයා මහාන වෙන්න කල්පනා කළේ ගිහි ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකලාද? ග්‍රහවාසයේ අත්හරින්නේ නුවණැත්තෝ ඒ ග්‍රහවාසයේ තියෙන දොස් දැකලානේ. මේ තරුණ වයසේම ග්‍රහවාසය අත්හරින්න ඕන කියලා හිතුවේ මොන වගේ දෝෂයක් දැකලාද? විවේක තැනකදී මෙහෙම අහනකොට දහම් දෙසීමෙහි අතිශයින්ම දක්ෂ වූ ඉසිදාසී තෙරණිය මේ විදිහට පිළිතුරු දුන්නා. එහෙමනම් පින්වත් බෝධී, මං මහාන වෙච්ච විදිහ අහගන්න. මගේ තාත්තා සිල්වත් කෙනෙක්. එයා උදේනී නගරයේ සිටුවරයෙක්. මං ඒගොල්ලන්ගේ එකම දුව. ඒගොල්ලන්ගේ හැම ආදරයක්ම ලැබුණේ මට. පවුලේ හිටපු එකම දූ පොඩ්ඩ. දෙමව්පියෝ දෙන්නෙකුට එකම දරුවා විදිහට දුවක් හිටියා කියලා කියන්නේ බෝනික්කයක් සුරකින්නවා වගේ. ඒ දෙමව්පියෝ දෙන්න ආදරෙන් පුංචි කාලේ මේ ඉසිදාසීව බලාගත්තා. ඉතින් ඉසිදාසී මේ සිටු පවුලේ මහා ධන සම්පත් මැද සුවසේ හැදී වැඩුණා. තරුණ වයසට පත් වෙනකොට ඉසිදාසි හරිම ලස්සනයි. සුදුසු වයස පැමිණුණාට පස්සේ සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ආවා. ඒ සිටුවරයාටත් ගොඩාක් වස්තුව තිබුණා. ඒ සිටුතුමාගේ ලේලිය හැටියට මාව මගේ තාත්තා ඒ ගෙදරට පාවා දුන්නා. ඕන් ඉතින් විසිදාසි විවාහ වුණා. ඉතින් මං නැන්දයි මාමයි ළඟට උදේ සවස ගිහින් ඒගොල්ලන්ගේ දෙපා වැන්දා. ඔවුන් කියන දේ විතරමයි මං කෙරුවේ. ලේලියක් විදිහට නැන්දම්මා මාමණ්ඩී කියන දෙන්නාට අම්මටයි තාත්තටයි වගේ සලකාගෙනයි ඉසිදාසි හිටියේ. මං මගේ ස්වාමියා හරි සහෝදර සහෝදරියන් හරි ඒ කවුරු හරි දැක්කොත් පුටුවෙන් නැගිටිනවා. මං ඒගොල්ලන්ට වාඩි වෙන්න දෙනවා. කෑමෙන් බීමෙන් වුණත් කැවිලි පෙවිලි වලින් වුණත් ඒගොල්ලෝ කැමති දේවල් හදලා දීලා ඒ ඈයන්ව සතුටු කරනවා. මං ඒගොල්ලන්ට හොඳට සැලකුවා. අවශ්‍ය දේවල් වෙලාවට හොයලා බලලා උපස්ථාන කරනවා. මං මගේ අතින් සැමියාගේ පා සෝදලයි ගෙට ගන්නේ. ස්වාමියාට 16ක් වගේ ඈ හිටියේ. ස්වාමියා නිවසින් එළියට ගිහිල්ලා ඇතුළට එනකොට ස්වාමියාගේ පා සෝදන්නේ ඇය. පා සෝදලා බොහොම ගෞරවයෙන් තමයි ස්වාමියා ගෙට ගන්නේ. ස්වාමියා ළඟට මං යන්නේත් ඇඳගෙනයි. බලන්න ඒ තිබුණු ස්වාමී භක්තිය, ස්වාමියාට තිබුණු ගෞරවේ, ස්නේහේ. මං පනාවත් සුවඳ විලවුන් වර්ගත් වෙනත් දේවලුත් කණ්ණාඩියත් අරගෙන සැමියා ළඟට යනවා. මගේ අතින්මයි මං එයාව සැරසුවේ. ස්වාමියාට ගෞරවයෙන් හිටියා. ඒ වගේම ස්වාමියාට අසාමාන්‍ය ආදරයකිමුත් ඈ හිටියා. මගේ අතින්ම බත් තිව්වා. හැලිවලනුත් හේදුවා. අම්මා කෙනෙක් එකම දරුවෙකුට සලකනවා වගේ මං මගේ සැමියාට කටයුතු කළේ. එයාට මං කොයිතරම් ආදරෙන් වැඩකාරකම් කරගෙන හිටියත්, නිහතමානීව සොයා බලා කටයුතු කරගෙන හිටියත්, කම්මැලි නැති සිල්වත් ජීවිතයක් ගෙවන මටමයි එයා බනින්නේ. අන්තිමේදී එයා ඒගොල්ලන්ගේ දෙමාපියන්ට මෙහෙම කිව්වා. ඉසිදාසි මෙච්චර යටහත්ව පහත්ව ඇත්තෙම මේ ජාතියේ බිරින්දෑවරු මේ කාලේ නම් නැති ගානයි. මේ විදිහට ස්වාමියාට සලකන, මෙච්චර ස්වාමියාට ආදරෙන් ඉන්න, මෙච්චර ස්වාමියාට ගරු සත්කාර කරන.
අද බිරින්දෑවරු ස්වාමියාගේ සමතැන තමන්ටත් ඕනෑ කියලා අරගල කරගන්නයි ඉන්නේ. ඉතින් එහෙව් ඈයෝ අතරේ ඉසිදාසි මෙහෙම ඉඳලත් ස්වාමියාගෙන් හරියට දොස් අහන්න සිද්ධ වෙන්නේ ඈට කියනවා. අවසානයේ ස්වාමියා මේ නිවසේ දෙමාපියන්ව රැස් කරලා දෙමාපියන්ට මෙහෙම කිව්වා. මං යනවා මේ ගෙදර අත්හැරලා. මට මේ ඉසිදාසීත් එක්ක පවුල් කන්ට ඕන කමක් නෑ. මට ඉසිදාසී එපා කිව්වා. එතකොට නැන්දම්මයි මාමණ්ඩී දෙන්න මේ පුතාට කියනවා. පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසී ඥානවන්ත කෙනෙක්නේ. වාසනාවන්ත කෙනෙක්නේ. වීරියවන්තයිනේ. කම්මැලි නෑනේ. ඉතින් පුතේ ඔයා මොකටද ඉසිදාසීට මේ තරම් අකමැති? නැන්දම්මෙක් මාමණ්ඩී කෙනෙක් ලේලියක් ගැන මෙහෙම කියනවා කියලා කියන්නේ ඈ කොයි තරම් ගුණ සම්පන්න විදිහට විවාහ වෙලා ගියපු ගෙදර ඉන්න ඇතිද? නමුත් ස්වාමි පුරුෂයාට ඈ අප්‍රසන්නයි. ඇයව ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒ ස්වාමි පුරුෂයා කියනවා ඔව් ඇය මට වරදක් කළේ නෑ තමයි. නමුත් මට ඉසිදාසීත් එක්ක ඉන්න ඕනකමක් නෑ. මට ඇව අප්පිරියයි. මට ඇගෙන් වැඩක් නෑ. මං එහෙනම් ඕගොල්ලන්ටත් නොකියාම මේ ගෙදර යන්න යනවා. ඒ පුරුෂයා කිව්වා දැන් ඉසිදාසීව යවන්න බැරි නම් ඉසිදාසී නම් හොඳ. මම යනවා යන්න. මම ඉන්නෙත් නෑ මේ ගෙදර කියලා. ඉතින් ගෙදර ඉන්න පිරිමි දරුවා මෙහෙම කියනකොට ඒ නිවසේ දෙමව්පියන්ට කරන්න දෙයක් නැතුව ගියා. අවසානයේ දෙමව්පියෝ ස්වාමි පුරුෂයාගේ පැත්ත ගත්තා. ඒ ගැන කියනවා මෙහෙම. නැන්දම්මයි මාමයි එයාගේ වචනේ පිළිගත්තා. ඉතින් ඒගොල්ල මගෙන් ඇහුවා දරුවෝ ඔයා මොකක්ද අපේ පුතාට කරපු වැරද්ද? සැක නැතුව කියන්න අපිට මේවා හදාගන්න පුළුවන් නේ කියලා. නැන්දම්මයි මාමණ්ඩී දෙන්න එකතු වුණා මේ ප්‍රශ්නේ විසඳන්න. එතකොට ඉසිදාසි කියලා තියෙනවා මං එයාට කිසිම වැරද්දක් කරේ නෑ, හිංසාවක් කරේ නෑ, වැරදි වචනයක්වත් කියලා නෑ. අනේ ආර්යාවෙනි. ඉතින් එයා මේ තරම් මාත් එක්ක තරහා වුණේ මොකටද කියලා මන් දන්නේ නෑ. එතකොට මේ දෙමාපියන්ට මේක විසඳන්න බැරුව ගියා. අවසානයේ ඉසිදාසිගේ ගෙදෙට්ටම ගිහින් ඇරලනවා අපේ පුතාව රැක බලාගෙන හිටපු ලස්සන ලක්ෂ්මීව අපේ පවුලට නැති වුණා කියලා. අකමැත්තෙන් නැන්දම්මලා අකමැත්තෙන් තමයි ඉසිදාසීව තමන්ගේ හිටපු නිවසට අරන් ගිහින් දැම්මේ. හැබැයි ඇගේ විවාහේ සාර්ථක නෑ. එච්චර යටහත් පහත්ව ඉඳලත් ඇගේ විවාහේ සාර්ථක නෑ. ඇය විවාහ වෙච්චි නිවසේ ලේලිය විදිහට උසස්ම ආකාරයෙන් කටයුතු කරලත් ඇගේ විවාහේ සාර්ථක වෙන්නේ. ඇය පතන ආදරේ සෙනෙහස ස්වාමියාගේ ආරක්ෂාව ඇයට ලැබෙන්නේ. එතකොට ඒ වතාවේ ওই විදිහට සම්පූර්ණයෙන්ම විවාහ ජීවිතේ කඩාකප්පල් වෙලා තියෙනවා. ඊට පස්සේ අපේ තාත්තා අපට වඩා බදු ආදායමින් භාගයක් ලැබෙන ධනවත් පවුලකට මාව බන්දලා දුන්නා. අච්චර උසස් පවුලකට බන්දලා දෙන්න වත්කමක් තිබ්බේ නැහැ. ඒ නිසා දයවද්දත් එක්ක බදු ආදායමින් භාගයක් ලැබෙන ධනවත් පවුලකට බන්දලා දුන්නා. මාසෙයි මං ඒ ගෙදර හිටියේ. මං කීකරු 16ක් වගේ උපස්ථාන කරද්දී, ද්‍රෝහිකම් නොකරද්දී, සිල්වත්වම සිටිද්දී ඒ ගෙදරිනුත් මාව අයින් කළානේ. බලන්න පින්වතුනි මේ ජීවිතවල ශෝකාකූල කතා. දැන් මේ බඳු කතා වර්තමානයේ තුලත් කොතේකුත් ඇති. මේ අරහත් උත්තමාවියකට වෙච්ච සිද්ධියක් නිසානේ අපි මේක ධර්මයේ තුල ඉගෙන ගන්නේ. මෙහෙම කතන්දර ඇති. කොච්චර තමන් හොඳ කළත් බැනුම් අහන්න වෙන. තමන් කොච්චර යහපත් විදියට හිටියත් තමන්ගේ දොස්ම පේන. මේ ප්‍රශ්න වර්තමානෙත් ඇති. ඉසිදාසීගේ දෙවෙනි විවාහෙත් කඩාකප්පල් වුණා. අන්තිමේදී ඇය දැන් ආයෙමත් විවාහ දෙකකට පස්සේ තමන්ගේ නිවසේ. අන්තිමේදී මගේ තාත්තා සිඟමනේ ඇවිදගෙන ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක් එක් කරගෙන ආවා. ඒ මිනිසයා තරුණ
පුරුෂයෙක් හිඟමනේ ආවා මේ සිටු නිවසට. හිඟමනේ ආවට පස්සේ මේ දෙමෝපියොත් දැන් අසරණයිනේ. ඉසිදාසි කොහෙට බන්දලා දුන්නත් ඉසිදාසිගේ විවාහේ කඩාකප්පල් වෙනවා. ආයේ හිටපු ගෙදෙට්ට එනවා. එතකොට මේ මහසිටුතුමා කල්පනා කළා මේ ඉසිදාසීව විවාහ කරලා වෙන නිවසකට යවන්නේ නැතුව බින්න බහින්න පුළුවන්. බින්න විවාහයක් කරවන්න පුළුවන් පුරුෂයෙක්ව හොයලා බලන්න. ඉතින් හිඟා කාගෙන ආපු තරුණයෙක්ව දැකලා ඒ තරුණයා චුට්ටක් පෙනුමට ඉන්නේ නැති. ඒ නිසා මේ තාත්තා ඒ පුරුෂයාට කතන් කළා. ළමයෝ ඔය රෙදි කඩ මාල්ලයි ඔය තැටියයි වීසි කරපන්. මගේ දියණියගේ ස්වාමියා බවට පත්වයන් කියලා ඒ හිඟා කාගෙන ආපු මිනිස්සයාට කිව්වා. ඉතින් ඒ මිනිස්සයා මේකට කැමති වුණා. ඉසිදාසිත් එක්ක සිටු මන්දිරයේ ඇතුළේදීම විවාහය සිද්ධ වුණා. විවාහ වෙලා ටික කලයි මේ තේරී ගාථාවල කියනවා එයත් මාව අත්හැරලා යන්න ගියා. මේ හිඟා කාගෙන ආපු පුද්ගලයාව ගෙට ගත්තේ. ඒ මිනිහා සිටු මන්දිරයේ සැප විඳ විඳ හොඳට සුවසේ ඉන්න තියෙද්දීත් ඒ මිනිහත් මේ ඉසිදාසී කියන ලස්සන තැනැත්තිව දාලා යන්න ගියානේ. ඔහු යන්න යනකොට මෙහෙමත් කිව්වා කියනවා. මගේ රෙදි කඩ මාල්ලයි මගේ තැටියයි මට ආපහු ඕන. මං ආයෙමත් සිඟා කන්න පටන් ගන්නවා. එතකොට අම්මයි තාත්තයි එයාට මෙහෙම කිව්වා. මේ ගෙදරින් මොනවාද ඔයාට ලැබෙන්නේ නැත්තේ? ඕන දෙයක් කියන්න. අපි හරි ගස්සලා දෙන්නම්. එහෙම කියද්දිත් එයා මෙහෙමයි කිව්වේ. නෑ මට ජීවත් වෙන්න තාම හයිය හත්ති තියෙනවා. මට මේ ඉසිදාසිකින් වැඩක් නෑ. ඉසිදාසිත් එක්ක පවුල් කණ්ඩ මට ඕනකමක් නෑ. තමන් ගැනම කොච්චර කලකිරීමක් ඇයට හටගන්න ඇතිද මේ වගේ සංසිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වෙනකොට. පින්වතුනි සංසාරය කියලා කියන්නේ නම් උදුම දුක් ගැහැට එක්ක යන්න තියෙන ගමනක්. ඒ දුක් ගැහැට විඳවනකොට අපි ඒ දුක් ගැහැට මැදට මැදි වෙලා කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙනවා. අපි දන්නේ නැහැ මේ සසරක කතන්දරයක් පටලවිලා තියෙන්නේ කියලා. ඇත්තටම අපේ වාසනාව බුදු කෙනෙකුගේ ධර්මය හමුවීම. බුදු කෙනෙකුගේ බණපද අහන්න ලැබීම අපේ වාසනාව. අපි දන්නවා මේ යන්නේ සංසාරයක. කරගත්ත කර්ම පටලවිල්ලක් අපේ ජීවිතේට තියෙනවා කියන එක අපි දැන් දන්නවා. බලන්න මේ ඉසිදාසී කියන තරුණ තැනැත්තියට විවාහ ජීවිත 3ක් කඩාකප්පල් වෙලා මේ ඉඳුල් කකා හිටපු මිනිහෙකුත් තමන්ව දාලා ගිහිල්ලා තමන් ගැනම තමන්ට කොච්චර කලකිරීමක් හටගන්න ඇද්ද? ඈ කියනවා ඒ ඉඳුල් කන මිනිස්සයත් මාව දාලා ගියා. මං තනියම හිතන්න පටන් ගත්තා. එක්කෝ මං කාටවත් නොකිය දිවි නහ ගන්නවා. එක්කෝ මං මහාන වෙනවා. අන්නේ හිතුවිලි දෙක ආවා. එක්කෝ මං දිවි නහ ගන්නවා. එහෙම නැත්නම් මම මේ විවාහ විවි ගත කරන මේ ජීවිතය අත්හැරලා මං මහාන වෙනවා. ඔය හිතෙන් මහා වේදනා බරව ඈ ඉන්නකොට විනේධර බහුශෘත සිල්වත් භික්ෂුණියක් ආර්ය වූ ජිනදත්තා කියන භික්ෂුණිය පිණ්ඩපාතේ වඩින ගමන් අපේ ගෙදරටත් වැඩියා. ඕන්න ඇයට වාසනාව උදා වෙනවා. විඳවලා හිටපු ජීවිතේ. අඬා හිටපු ජීවිතේ. දිවිනහ ගන්නවා නම් හොඳයි කියලා හිතෙන තරම් කලකිරිච්ච ජීවිතේට වාසනාව උදා වෙනවා. බලන්න වාසනාව උදා වෙච්ච හැටි. ඒ වාසනාව උදා කරවන කල්යාණ මිතුරිය නිවසටම වැඩම කළා. එතුමිය දැකලා අපි සිටිය ආසනේ වාඩි වෙන්න පිළියෙල කළා. එතන හිඳගත්තේ භික්ෂුණියගේ දෙපා වැඳලා අපි දානෙත් පූජා කරගත්තා. දම්පැන් වලිනුත් කැවිලි පෙවිලි වලිනුත් ඇයට හොඳට සැලකුවා. දැන් මේ ජිනදන්තා කියන අරහත් උත්තමාවියට දානෙ පූජා කරලා මේ කටයුතු සිද්ධ වෙනකොට ඇගේ පැවතුම්, ඇගේ තියෙන සංසිඳීම, ඇගේ තියෙන ප්‍රියමනාපකම මේක බලාගෙන ඉන්නවා. ඉසිදාසී සාමාන්‍යයෙන් ස්ත්‍රියාවක් පුරුෂයෙක් නැතුව ජීවිතයක් නෑ වගේනේ හිතාගෙන ඉන්නේ. දැන් ඉසිදාසීට පේනවා මං එක එක පුරුෂයෝ හොයාගෙන ගිහිල්ලා විවාහ ජීවිත කඩාකප්පල් කරගෙන අඬා ඉන්නවට වඩා
මේ උත්තමාවියගේ ජීවිතයට මාත් යොමු වුණා නම් කොච්චර හොඳද? එහෙම හිතෙනවා. ඉසිදාසී දානේ වළඳලා ඉවර වෙච්ච මේ තෙරණින් වහන්සේ ළඟ වැඳ වැටුණා. වැඳගෙන කියනවා ආර්යාවෙනි මාත් කැමති මහාන වෙන්න. එහෙම කියනකොට ඇගේ තාත්තා මෙහෙම කිව්වා. දුවේ ඔයා මේ ගෙදර ඉඳගෙනම ධර්මයේ හැසිරෙන්නකෝ. ශ්‍රමණ බ්‍රාහමණයන්ට දාන මාන වලින් සලකන්ට. ඔයා මේ ගේ අත්හැරලා යන්න එපා. අපිව අතහරින්න එපා කියලා. එතකොට ඉසිදාසී තාත්තා ළඟ වැඳගෙන හඬා වැටුණා. නෑ තාත්තේ මං කරගත්තු යන්තාක් පව් ඇද්ද? ඒ පව් තමයි මේ මා කරා පැමිණෙන්නේ. මෙව්වා සංසාරේ මං කරගත්තුවා. මෙව්වා මගේ තාත්තා කළා නෙවෙයි. මේවා මගේ අම්මා කළත් නෙවෙයි. මේ ඔක්කොම විඳවිලි මංම කරගත්ත පව් වලට අනුවයි. ඒ නිසා තාත්තේ මම මේ පව් දිරවල අවසන් කරලා දානවා. මට පැවිද්දට අවසර දෙන්න කිව්වා. ඊට පස්සේ ඉසිදාසීගේ තාත්තා මෙහෙම කියනවා. නර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම් මගේ දුවේ ඔයත් ඒ උතුම් ධර්මයට පැමිණිලා අවබෝධය ලබා ගන්නට මේ දුක් විඳින ජීවිතෙන් නිදහස් වෙලා ඔයා නිවනටපත් වෙන්න. ඕන් ඔහොම තමයි ඉසිදාසීට පැවිද්දට අවසරය ලැබුණේ. මං දෙමාපියන්ටත් නෑදෑ පිරිසටත් වන්දනා කළා. ඕන්න ඉතින් මාත් මහාන වුණා. මහාන වෙලා 7 දවසින් මාත්‍ර විද්‍යාව ලබා ගත්තා. ආශ්චර්යයි බුද්ධ ශාසනය. අර කාමයන් එක්ක කාමයන් පතද්දී කාමය නොලැබෙනකොට ගුටි කකා හිටපු තැනැත්ති බුද්ධ ශාසනයේ සිවුරු දරා ගත්තා. බුදුරජාණන් වහන්සේගේ සිත් නිවන බණපද ඇහුවා. දවස් 7යි. දවස් 7කින් ත්‍රිවිද්‍යාව ලබාගෙන අරහත් උත්තමාවියක් බවට පත් වුණා. පින්වතුනි මෙහෙම සැනසෙල්ලක් සංසාරේ විඳවන ජීවිතවලට බුදුරජුන්ගේ ධර්මයෙන් විනා වෙන මොකකින් ලැබෙන්නද? ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියපු ධර්මයෙන් විනා මේ සාංශාරික ගමනේ ගුටි කන ගුටි කෑමට සැනසෙල්ලක් විසඳුමක් ශාන්තියක් මේ ලෝකෙ වෙන මොකකින් ලැබෙන්නද? සන්තෝෂ වෙන්න අපිට මේ සවම්පත් වලින් බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබුණා. අපිට මේ ඇස් වලින් බුදුබණ පදයක් කියවන්න ලැබුණා. අපිට මේ ඇස් වලින් බුදුබණ දේශනා කරන දේශකයන් වහන්සේලා දකින්න ලැබුණා. බණකට සාදුකාර දෙන්න ලැබුණා. මෙහෙම හිත බින්දුතුනේ සන්තෝෂ වෙන්න. මොකද ධර්මය කියන්නේ ආශ්චර්යයක්, පෙළහරක්, ප්‍රාතිහාර්යයක්. මෙච්චර දුක් විඳ හිටපු ඉසිදාසි දවස් 7න් සුවපත් වුණානේ. දවස් 7න් ඈ සුවපත් වුණා. ත්‍රිවිද්‍යාව ලබාගත් අරහත් උත්තමාවියක් බවට පත් වුණා. ඒ අරහත් උත්තමාවී තමන් අවබෝධ කරගත්ත ධර්මයට අනුව පෙර ජීවිතේ සිහි කරන්න පටන් ගත්තා. පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් සම්පූර්ණයෙන්ම සැනසුණු සිතකින් ඈ බලනවා ගුටි කකා ආපු සංසාරේ. ගුටි කකා ආපු සංසාරේ දිහා ඈ බැලුවා. ඒ ගැන ඈ මෙහෙම කියනවා. මට අතීත ජීවිතයේ ආත්ම භව 7ක් සිහි කරන්නට පුළුවන්. මං මේ ජීවිතේ විපාක වින්දේ ඒ කාලේ කරපු පවක්. මං ඔයාට ඒක කියන්නම්. හොඳට අහගෙන ඉන්න. දැන් මේ බෝධි කියන රහත් තෙරණියටයි මේ කතාව කියන්නේ. ආත්ම භව 7කට කලින් තමයි කියනවා මේ කතන්දරේ පටන් ගත්තේ. ආත්ම භව 7කට පෙර කරගත්ත පාප කර්මයක් තමයි මේ පස්සෙන් ලුහු බැඳගෙන ඇවිල්ලා දුක්ම දුන්නේ. මොකක්ද ඒ කතාව? මීට ආත්ම භව 7කට කලින් ඒරකච්ච නගරේ ගොඩාක් ධනෙ තියෙන රන්කරුවෙක් වෙලා මං හිටියේ. මං තරුණකමින් මත් වෙලා හිටියා. තරුණකමින් මං වෙච්චි මම නොයේ කාන්තාවන් පස්සේ ගියා. ඒරකච්චය කියන නගරේ හොඳ ධනවතෙක් වෙලා ඔහු හිටියේ. ධනයෙන් මත් වුණා. මාහට බොහෝ සල්ලි තියෙනවා නොවේ කියලා මත් වුණා. ඊළඟට ඔහු තරුණ වයසට එනකොට කඩවසම් රූපයක් ලැබුණා.
ස්ත්‍රියාවෝ වසඟ වෙන විදිහේ ලස්සන රූපයක් ලැබුණා. ඒ රූපෙන් මත් වුණා. ධනයෙන් මත් වෙලා, රූපයෙන් මත් වෙලා කැමැත්තෙන් එන ස්ත්‍රීන් එක්කත් ස්ත්‍රීන් කෙරෙහි බලහත්කාරකමිමුත් ස්ත්‍රීන්ට නොයෙක් ආකාරයේ යෝජනා ආදිය කරලත් චාටු වලින් ස්ත්‍රීන්ව වසඟ කරගෙනත් හිතු මනාපේ සල්ලාලකම් කරා. ස්ත්‍රියව පස්සේ ගියා. වර්තමානයේ මේ මොකවත් දන්නේ නැති ධර්මයක් ගැන හැඟීමක් නැති බොල් මිනිස්සු තමන්ගේ තියෙන මේ කාම සහගත ඇවිසිල්ල නිසාම කියනවා එහෙම තමන් කැමති කෙනෙක් එක්ක හිටියාට කමක් නැහැ. ඒක මේ මනුස්සයාගේ හිතට පහසුවක් කියලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ කියන මහා ශාන්තියෙන් අපේ මේ ලංකා භූමිය සුවපත් වෙච්ච දේශයක්. මේ ලංකා භූමිය රහතුන් වැඩ හිටපු දේශයක්. අහස් ගැබින් රහතන් වහන්සේලා වැඩම කරපු දේශයක්. මේ වෙනකොට අපි නොයෙක් පරිහානි වලට පත් වුණාට එහෙම යුගයක් අපිට තිබුණා. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා ධරණී තලයට ඒ අමූර්ති දායාද කළා. ඒ ධර්මද්වීපයේ සංස්කෘතිය තුළට එකතු වෙලා තිබුණා. වැදගත් ක්‍රම අපි දැන් බටහිරට ආවඩනවා. බටහිර තියනවා ලිවින් ටුගෙදර් කියලා එකක්. තමන් කැමති කෙනෙක් එක්ක තමුන්ට ඉන්න පුළුවන්. ඒගොල්ලෝ හරි සැනසille ඉන්නවා. එහෙම කියලා බටහිර ජාතිකයාගේ එකට අපි ආවඩනවා. අපිට තියෙන උතුම් සංස්කෘතිය හෙලා දකිනවා. අපි කැමති එකා එක්ක ඉඳලා මේකේ අවුරුදු ගානක් ඉන්නද? අපි අවුරුදු 60යි 70යි 75යි 80යි මැරිලා යනවා. ඒ මැරිලා යන ජීවිතයට රැස් කරගන්න කර්ම ආත්ම භාව ගණන් විඳවන්න එපැයි. ඒ නිසා මේ ධර්මයේ ගැන හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ ජීවිතයට කර්මය කියන එක බලපවත්වන හැටි තමන්ගේ හදවතේ හොඳට දරාගන්න. මං කරන දේ, කියන දේ, හිතන දේ මෙහෙම පස්සෙන් එනවා කියන එක. දැන් බලන්න ඉසිදාසිට වෙච්ච එක ආත්ම භාව 7කට කලින් මේ කඩවසන් තරුණයා වෙලා හිටපු කාලේ මත් වෙලා සල්ලාලකම් කරන්න ගිහිල්ලා ඒ ජීවිතේ මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙලින්ම ඉපදුනේ නිරේ. මං ගොඩාක් කල් නිරේ දුක් විඳා. ඒ ජීවිතේ තිබුණු කඩවසන් රූපේ නැතුව ගියා. ගින්නෙන් දැවෙන නිරිසතෙක් වුණා. ඒ ජීවිතේදී තිබුණු ස්ත්‍රී ආකර්ෂණීය නැතුව ගියා. යමපල්ලන් ඉස්සරහා දුක් විඳ කෑග ගහ ඉන්න සිද්ධ වුණා. ඒ ජීවිතේ චාටු බස් කියපු මිහිරි හඬ නැතුව ගියා. ගින්දරෙන් දැවෙනකොට මොර දිදී කෑ ගහන්න සිද්ධ වුණා. කෙලින්ම උපන්නේ නිරේ. නිරේ ඉපදිලා බොහෝ කල නිරා දුක් විඳා. නිරයේ ආයුෂ අවුරුදු කෝටි ලක්ෂ ගණන් විඳවලා නිරයෙන් චුත වුණාට පස්සේ මං උපන්නේ වැඳිරියකගේ කුසේ. අවීචි මහා නරකයෙන් තිරිසන් අපායට ආවා. තිරිසන් අපායේ වැඳිරියකගේ කුසේ උපන්නා. එතකොට මං ඉපදිලා දවස් 7යි. ඒ වඳුරු රැළේ නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හූරලා දැම්මා. මේ වඳුරු පැටියෙක් විදිහට තමයි උපන්නේ. වඳුරු පැටව විදිහට උපන්නම පින්වතුනේ මේ රැළේ ඉන්න මහ වඳුරාට තියෙනවා ඉරිසියාවක්. පුරුෂ සත්තු ගැන, පිරිමි සත්තු ගැන රැළේ ඉන්න මහ වඳුරාට තියෙනවා ඉරිසියාවක්. මේකුන් ලොකු වෙලා මාව පරද්දයි කියලා. ඒ ඉරිසියාවෙන් මේ මහ වඳුරා මේ පුංචි වඳුරු පැටියාගේ පුරුෂ ලිංගයේ හූරලා දැම්මා. ඈ කියනවා පර ස්ත්‍රීන් සේවනය කරපු කර්ම විපාකේ තමයි මං ඒ වින්දේ. මං එතනින් චුත වුණා. අපි ඇතැම් වෙලාවට දැකලා තියෙනවා පින්වතුනි. ඔය ඇතැම් බල්ලන්ගේ හිම අනතුරු සිද්ධ වෙලා ඒ ලිංගාශ්‍රිත ප්‍රදේශවලට බලවත් තුවාල සිද්ධ වෙලා. ඒ තුවාල වලින් මේ සත්තු විඳවනවා. කොයි කාලේ කොහොම කරගත්ත කර්මයක්ද කියලා කවුද දන්නේ? අපි කර්ම කතාව දන්නේ.
දැන් මේ වඳුරු පැටියාගේ පුරුෂ ලිංගයේ හුල්ලා දැම්මට පස්සේ එතන තුවාල වුණා. තුවාල වන වුණා. ඒවාට පණුව ගැහුවා. හොඳටම ලෙඩ වුණා. ලෙඩ වෙලා ඒ වඳුරු පැටියා මිය පරලෝ ගියා. මං එතනින් චුත වුණා. එතනින් චුත වෙලා සින්දව වනයේ හිටියා. එක ඇහැක් අන්ධ වෙච්චි කුදු ගැහිච්ච බූරු දෙනක්. ඒ ගමන මං උපන්නේ ඇගේ කුසේ. මං කුඩා කාලේ අර අඹවල මගේ රහසඟේ ඇට තැළුවා. මේ බරාදින සත්තුන්ගේ පුංචි කාලේම කෝෂ තලනවා. ඒ කෝෂ තැලීම කියලා කියන්නේ වේදනාකාරී එකක් ඒ සතාට. නමුත් මිනිස්සු එකතු වෙලා ඒ සතා වල්ලලා ඒ සතාගේ කෝෂ තලනවා. එතකොට ඌ තර වෙනවා. ඌ තර වුණාට පස්සේ ඌට පහසුවෙන් මේ ලොකු බරක් අරගෙන යන්න පුළුවන්. ඉතින් පුංචි කාලේම මේ බූරු පැටියාගේ රහසංගී කෝෂ තැළුවා. 12 අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන මං ඇවිද්දා. නමුත් අර ඇට තලපු තැන තුවාල වෙලා තිබුණේ. ඒ තුවාලෙට පණුව ගහලාම මං ලෙඩ වුණා. පර ස්ත්‍රීන් සේවනය කරපු එකේ විපාකේ තමයි ඒ. බලන්න එක ජීවිතයක් මිනිස්සෙක් වෙලා ඉපදිලා ඒ එක ජීවිතේ ආස්වාදී විඳින්න ගිහිල්ලා විඳවන විඳවිල්ල. දැන් ඇතැම්මු මෙහෙම කියනවානේ මේ මනුස්ස ලෝකේ අපි යම් යම් කර්ම කරාට විඳවනකොට අපි ඒ තැන්වල ඉපදිලා අපි දන්නේ නෑ නේ අපි කියලා කියන. නෑ නිරේ ගිහිල්ලා නිරිසතෙක් විදිහට විඳවන්නේ අපිමයි. තිරිසන් ලෝකේ ඉපදිලා තිරිසනෙක් විදිහට විඳවන්නේ අපිමයි. දැන් බලන්න පින්වතුනි මේ මනුස්ස ලෝකේ අපි මේ ඉපදිලා ඉන්න කාලේ ඕන අන්තවාදී ප්‍රශ්න ආවා. වෙන කෙනෙක්ද විඳවන්නේ අපිද? අපිනේ විඳවන්නේ. ඊට පස්සේ මෙන්න කොරෝනා ප්‍රශ්නයක් ආවා. මේ කොරෝනා ප්‍රශ්නේ කියන පරිසරයේ මෙහි හැදෙනකොට වෙන කෙනෙක්ද විඳවන්නේ? අපිනේ. අපට බඩේ අමාරුවක් හැදුනොත් විඳවන්නේ කවුද? අපි. අපේ ඔළුව රිදෙන්න පටන් ගත්තොත් විඳවන්නේ කවුද? අපි. අපි රැස් කරගන්න දෙයට අපිටම විඳවන්න සිද්ධ වෙනවා. ඒක වෙන කෙනෙක් විඳවන්නේ. තමන් වෙනුවෙන් අම්මාට බෑ ඒක ගන්න. තමන් වෙනුවෙන් තාත්තට බෑ ඒක ගන්න. තමන් වෙනුවෙන් තමන් ආදරය කරන කෙනෙකුට බෑ ඒක ගන්න. තමන්මයි විඳවන්නේ. තමන්මයි විඳවන්නේ. යා දිසං වපති බීජං වපුරන්නේ යමක්ද තා දිසං හරතේ පලං වපුරපු දෙයට අනුව පල හටගන්නේය. තමන් යමක් වපුරනවා නම් තමන්ටම එහි පල ලැබේ. කල්යාණකාරී කල්යාණං හොඳ වපුරන කෙනාට හොඳ ලැබේ. පාපකාරීච පාපකං ලාමක දේ පවිටු දේ වපුරන කෙනාට පවිටු දෙයක්ම ලැබේ. ආන් ඒ නිසා මේ තේරී ගාථාවෙන් හොඳට ඉගෙන ගන්න පුළුවන් පවිටු ක්‍රියාවක් වන සල්ලාලකමේ විපාකේ. සල්ලාලකම කියන එක වැපිරුවොත් ඒකෙන් තමන්ගේ ජීවිතයට කොයි වගේ භයානක විපාකයක් ඒවිද කියලා දැන් මේ ඉසිදාසී තෙරණියගේ ගාථාවලින් අපිට තේරුම් ගන්න තියෙන්නේ එහි තියෙන භයානක පැතිකඩ මේක මීටත් වඩා භයානක වෙන්න පුළුවන් සල්ලාලකම් කරොත්. දැන් මේ ඒ උත්තමාවියගේ ජීවිතය ගැනයි මේ කියන්නේ. නමුත් මේ ජීවිතේ කරන සල්ලාලකම් වලට කෙනෙක් සැහැල්ලුවට අරගෙන ඔහේ සල්ලාලකම් කරගෙන හිටියොත් නිවැරදි උනේ නැත්තම් ඒ වගේ විපාක මේ කියනවාටත් වඩා අතිශයින්ම භයානක කටුක ඒවා බවට පත් වෙන්න පුළුවන්. ඒ උත්තමාවිය කියනවා තවත් මං එතනිමුත් චුත වුණා. හරක් වෙලෙන්දෙක් ළඟ හිටපු ගව දෙනකගේ කුසේ මං උපන්නා. මං රතු පාට වහු පැටියෙක්. 12 වෙනි මාසෙදී අර විදිහටම මගේ ලිංගයේ ඇට තැළුවා. එතකොට බූරුවෙක් වෙලා ඉපදිලා ඉන්නකොටත් ඒ දේ සිද්ධ වුණා. මේ හරක් පැටියා වෙලා උපදිනකොටත් ඒ දේම සිද්ධ වුණා. මං නගුල් උස්සගෙන ගියා. ගැල්බර කර තියාගෙන ගියා. අන්ධෙක් වගේ මං පරස්ත්‍රීන් සේවනය කළ නිසාම මං අන්ධ වෙලා ලෙඩ වෙලා ගියා. ඒ වහු පැටියා අන්ධ වෙලා යම් අයුරකින් වැඩිගෙන එනකොට අන්ධ වුණා. අන්ධ වෙලා ලෙඩ වුණා. අර කෝෂ තලපු තැනත් තුවාල හටගත්තා. ඒකෙන්ම මිය පරලෝ ගියා. දුක් විඳලා විඳලා මිය ගිහිල්ලා ඔන්න එතනිමුත් චුත වුණා. නගරේ වීදියේ 16කගේ කුසේ තමයි
මං ඊළඟට උපන්නේ. පරස්ත්‍රීන් සේවනය කිරීමේ විපාකෙ බලන්ට ඒ වතාවේ මං ගැහැණියකුත් නොවේ පිරිමියකුත් නොවේ මං නපුංසකයෙක්. සමාජයෙන් නින්දා අපහාස විඳින කොන්වෙන කවුරුත් ගණන් ගන්නේ නැති එක එක්කෙනා නොයෙක් ආකාරයේ ඇනුම් පද හදන නපුංසකයෙක් වෙලා අස්සරණයෙක් වෙලා උපන්නා. පරස්ත්‍රී සේවනය කරපු එකේ විපාකේ. සුළු ආස්වාදයකට කය වරදවා ගැනීමේ විපාකේ. ඒක තමන්ගේ කයටම ලැබෙනවා. කර්මය කරේ කයින් නම් කයටම ලැබෙනවා. හරිම බෙහෙසුනුයි පිංගතුනේ මේ සංසාර ගමන. මං ගොඩාක් දුක් විඳා. අවුරුදු 30දී මං මැරුණා. ඊළඟට මං උපන්නේ ණයබරින් මිරිකිලා ගිය ගැල් බර ගෙනියන පවුලක. බොහොම දුප්පත් පවුලක. ඒ ගමන මං ස්ත්‍රියක්. අපේ ගෙදරට ණය ගෙවා ගන්නට බැරි වුණා. ගැල් නායකේ අපේ ගෙදරට ඇවිදින් මං හඬද්දීම බලහත්කාරයෙන් මාව අරගෙන ගියා. ණය අරගෙන ඒ ණය ගෙවා ගන්නට බැරුව අසරණලා හිටපු පවුලක ඇය උපන්නේ දැරිවියක් විදිහට. ඇය යම් පමණකට වැඩිලා ඉද්දි වයස අවුරුදු 16ක් වෙලා තියෙද්දි තරුණී කාලේ මේ ණයකාරයා ගෙදෙට්ට එනකොට ඇය ඉස්සරහා හිටියා. එතකොට ණයකාරයා උඹලා මට ණය දෙන්නේ නැත්තම් මම මේකී වරන් යනවා කියලා. මේ කෙල්ලෝ බලහත්කාරයෙන් ඇදගෙන ගියා. ඒ ගැල් නායකයාගේ පුතෙක් හිටියා ගිරිදාස කියලා. එයා මාව තමන්ගේ ගෙදරට කැඳව ගත්තා. මේ ගිරිදාස කියන පුද්ගලයා තරුණියව දැකලා ඇයට කැමති වෙලා තමන්ගේ ළඟට කැඳව ගත්තා. එතනදිත් ආයෙ වැරදුනා. ඒ වැරදුනේ මෙහෙම. එයාට හිටියා හොඳ සිල්වත් ගුණවත් ස්වාමී භක්තිය තියෙන වෙනත් බිරිඳක්. මට ඇය ගැන ඊරිසියා හිතුණා. ඉතින් මං කළේ ඒ බිරිඳ ගැන කිපෙන විදිහට එයාට කටයුතු කිරීම. ඉරිසියා කිරීම. ඉරිසියාව කියන එක එන්නේ මානසික අකුසලයක් විදිහට අනුන්ගේ සැපය දකිනකොට උහුලා ගන්න බැරිකම. අනුන්ගේ දියුණුව දකිනකොට උහුලා ගන්න බැරිකම. තව කෙනෙක් සතුටින් ඉන්නවා දකිනකොට උහුලා ගන්න බැරිකම. මේ ඉරිසියාව කියන එක පින්වතුනි හරියට පැතිරලා තියෙනවා සමාජේ. උස් පහත් ભેදනේ, ගිහි පැවදි ભેදනේ, ධන නිර්ධන ભેදනේ මේ ඉරිසියාව කියන එක පැතිරලා තියෙනවා සමාජය තුළ. තව කෙනෙකුගේ දියුණුවක්, අභිවෘද්ධියක්, තව කෙනෙකුට ලැබෙන ප්‍රශංසාවක් මේවා ඉවසන්න බෑ. අඩුතරමේ මිනිස්සෙක් hina වෙලා ඉන්නවාවත් ඉවස ගන්න බෑ සමහරුන්ට. මේක මේ හැමතිස්සෙම hina වෙගෙන කියලා ඒකටත් ඉරිසියා කරනවා. ඇත්තම ඉරිසියාව කියලා කියන්නේ මානසික ලෙඩක්. මනසේ තියෙන මානසික ලෙඩක්. අපේ ගාවත් ඔය ඉරිසියාව කියන ලෙඩේ තියෙන්න පුළුවන්. අපි හොයලා බලන්න ඕන හොඳ අවධානයෙන් අපේ ළඟ ඒක තියෙනවද කියලා. තියෙනවා නම් පින්වතුනි බෙහෙත මුදිතාව. ඉරිසියාව කියන ලෙඩේ තියෙනවා නම් බෙහෙත මුදිතාව. මොකද්ද මුදිතා කියලා කියන්නේ? අනිත් අයගේ දියුණුව දැකද්දී හදවතින්ම ආශිර්වාද කිරීම මුදිතාවයි. හදවතින්ම ආශිර්වාද කිරීම නිකන් එළියට පේන්න කටින් කියන එක නෙමෙයි. අපේ ඔයාලට හරියන්ට ඕන කියනවා. හිත ඇතුලේ කුණු තියාගෙන. ඒක වැඩක් නෑ. අපිට පුළුවන් එහෙම බාහිර අයව රවට්ටන්න. බාහිර අය රවට්ටනවා කියලා අපි එහෙම කටයුතු කළත් පින්වතුනි ඇත්තටම රැවටෙන්නේ අපි. කරනවා නම් යමක් හිතට එකඟව කරන්න ඕන. හදවතින්ම අනුන්ගේ දියුණුව පැතීම මුදිතාවයි. කෙනෙකුට ප්‍රශංසා ලැබෙනකොට හදවතින්ම සතුටු වීම මුදිතාවයි. තමන් රැකී රක්ෂා ආදිය කරන තැන තමන් එක්ක සමනිලයේ හිටපු කෙනා එයාගේ දක්ෂතා නිසා වේගින් ඉස්සරහට යනවා පේනවා. එයාට හදවතින්ම ආශිර්වාද කර කර අත දෙන්නේ මුදිතාව නිසා. තමන්ගේ අසල් වැසියා හොඳට ගෙයක් දොරක් හදාගෙන දියුණු වෙනවා දකිනකොට ඔහුට හදවතින් ආශිර්වාද කරන්නේ පුළුවන් විදිහට උදව් කරන්නේ මුදිතාව නිසා. අනුන්ගේ දියුණුව දැක සතුටු වන්නේ මුදිතාවෙන්. මුදිතාව කියලා කියන්නේ හිතක් ඇතුලේ උපදව ගත්තොත් මේ ගත වෙන මනුස්ස ජීවිතේ හරි සන්තෝෂෙන් ඉන්න පුළුවන් එකක්.
ඉරිසියාව වගේ දේවල් පිංගුතුනේ හිතලා හටගත්තට පස්සේ පිච්චි ඉන්න එපැයි. මිනිස්සෙක් ලස්සනට හිටියත් මෙහි පිච්චෙනවා. මිනිස්සෙක් හොඳ වාහනයක ගියත් පිච්චෙනවා. යම් මිනිස්සෙක්ගේ දරුවෝ හොඳට ඉගෙන ගන්නවා නම් ඒත් පිච්චෙනවා. ඉරිසියාව තියෙද්දි තියෙන්නේ පිච්චිල්ලමයි කබලක් උඩ ඉන්නවා වගේ. ඉරිසියාව වෙනුවට අපි එකතු කරගත්තොත් සුන්දර ගුණය මුදිතා. මුදිතාව උපදවා ගත්ත කෙනා හරි සන්තෝෂින් ඉන්න කෙනෙක්. ලස්සන රූපයක් තියෙන කෙනෙක් දකිනකොට එයාට හදවතින් මෙන්නේ සතුටක්. අනේ සසරේ පින් කරපු කෙනෙක් ලස්සන වෙලා ඉපදිලා. මේ කෙනාගේ ලස්සන නැසෙන්න එපා. කටහඬ ලස්සන අය ඉන්නවා. ඒ කටහඬ ලස්සන කෙනෙක් දකිද්දී එයාගේ කටහඬ අහන්න ලැබෙනකොට හදවතින්ම සතුටක් එනවා නම් අනේ ලස්සන කටහඬක්. මිහිරි කටහඬක්. එයාගේ කටහඬෙන් එයාට තව තවත් ලස්සන දේවල් ලෝකෙට කරන්න ලැබේවා. හදවතින්ම පතනවා. තව කෙනෙකුට හොඳ දක්ෂතා තියෙනවා. යම් ක්ෂේත්‍රයක් තුළ එයා වේගෙන් දියුණු වෙලා යනවා. එයාට වේගෙන් යම කල්ල ගන්න පුළුවන්. අපි දකිනවා ඒක. අපිට එතකොට හදවතින්ම ආශිර්වාද කරන්න පුළුවන්. අනේ ඒ කෙනාට හොඳ දක්ෂතා තියෙනවා. ඒ දක්ෂතා විනාශ වෙන්න එපා. ඒ දක්ෂතා දියුණු වේවා. ඒ දක්ෂතා වලින් එයාට ලැබෙන යම් යහපතක් තියෙනවා නම් ඒක එයාට සුවසීම ගන්න ලැබේවා. මෙහිම මුදිතා හිතක් කෙනෙකුට තියෙනවා නම් ඒ මුදිතා හිත තියෙන කෙනා නිසා ලෝකයාටම යහපතක් සැලසෙනවා. ඒ ලෝකයට සැලසෙන යහපත එක පසකින් තිබේවා. ඇත්තටම පින්වතුනි මුදිතාව කියන එක මේ సంతානය ඇතුලේ අපේ ළඟ තියෙනවා නම් සැප විඳින්නේ අපි. සැප විඳින්නේ අපි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වදාළ දෙයක් නිතරම මුදිතාවෙන් ඉන්න කියන එක. මුදිතාවෙන් ඉරිද්දී අරතිය හටගන්නේ නැත. එනිසා බුදුරජාණන් වහන්සේ හරියට වදාළ මුදිතා චිත්තය. ඇයි දැන් සමහර වෙලාවට ඔන්න එකට ස්වාමීන් වහන්සේලා ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ඇතැම් ස්වාමීන් වහන්සේ නමකට හොඳට ධර්මයේ මතක හිටිනවා. තව කෙනෙකුට එහෙම මතක හිටින්නේ නැහැ. පිහිටුම මහාන වෙච්ච ස්වාමීන් වහන්සේ මතක හිටින ස්වාමීන් වහන්සේට ඉරිසියා කරන්න පටන් ගත්තොත් එහෙම ඒ ස්වාමීන් වහන්සේට පැවිද්දත් අවසානයේ පාවෙනවා. සමහර ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ ගිහි පිරිසට කියා දෙනකොට ඒ දහම් කතාව හරි ලස්සනයි. ඒ ස්වාමීන් වහන්සේගේ බණ අහන්න මිනිස්සු කැමතියි. අනික් ස්වාමීන් වහන්සේ බණ කියනවා ඒ බණ එච්චර ආකර්ශනීය නෑ. එක එක්කෙනාගේ වාක් ශෛලිය විවිධ නැද්ද? විවිධයි. එතකොට බණ කියන්න එච්චර දක්ෂ නැති ස්වාමීන් වහන්සේ බණ කියන්න දක්ෂ ස්වාමීන් වහන්සේට ඉරිසියා කළොත් ඒ ඉරිසියා කරන ස්වාමීන් වහන්සේටමයි වෙහෙස. නෑ ඒ ස්වාමීන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේටත් ආශිර්වාද කරනවා. අනිත් ස්වාමීන් වහන්සේටත් උදව් උපකාර කරනවා. මුදිතාව ඇති තැන සැප තියෙනවා. ඒ නිසා බුද්ධ ශාසනයේ පැවිදි වෙන භික්ෂුවට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වදාලා මුදිතා චිත්තයෙන් වාසය කරන්නට. මහණෙනි මුදිතා චිත්තයෙන් වාසය කරන කෙනා කාමයේ අත්හැරලා පැවිදි වෙච්චි කෙනා යලි පිරිහෙන්නේ නැහැ. යලි කාමයට වැඩෙන්නේ නැහැ. මුදිතාව තියෙනවා නම්. ඒ නිසා මුදිතාව කියලා කියන්නේ හරීම ලස්සන ගුණයක්. බලන්න මුදිතා ගුණය තිබ්බේ නැති තැන වෙච්චි අවුල. හරි ගුණ යහපත් බිරිඳක් හිටියා. ඇයට ඉරිසියා කළා. ඇයට ඉරිසියාකාරකම් කරන්නේ නැතුව එදා ඇගේ ගුණ ධර්ම තමත් ටික ටික හදාගන්න මහන්සි ගත්තා න ะ. ඈ ස්වාමියා කෙරෙහි දක්වන ආදරය, භක්තිය, ගෞරවය තමනුත් හදාගන්න කල්පනා කළා නම් ස්වාමියාට කේලම් කී එක ඒවා කරලා මේ ඉරිසියාකාරකම් කරන්න ගිහිල්ලා ඕන්න හදාගත්ත තව අවුලක්. ඒ අවුල හින්දා තමයි කියනවා මං 16ක් වගේ මගේ ස්වාමියාට උපස්ථාන කරද්දී ස්වාමියා මාව අත්හැරලා යන්නේ ඒ අකුසලේ විපාකෙටයි. ඉසිදාසී විදිහට මේ ජීවිතේ පතිකුලයට ගිහිල්ලා ලේලී විදිහට එහෙම නැත්නම් බිරිඳ විදිහට ඒ ස්වාමි පුරුෂයාටත් ස්වාමි පුරුෂයාගේ නිවසේ අයටත් 16ක් වගේ ඉද්දිත් ස්වාමි පුරුෂයාට ඒව අපිරියා වෙන්න හේතුව ඕක කියනවා. හැබැයි අවසානයේ ඇයි මෙන්න මෙහෙම කියනවා. ඉසිදාසී අරහත් උත්තමාවි
මං දැන් ඒ කර්මයත් අවසන් කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිරිය. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පින්වතුනි සසරේ තියෙන දෝෂ සියල්ල සංසිඳුවාගෙන ඒ දොස් ඔක්කොම හදාගෙන පරිපූර්ණ වශයෙන් සැනසෙන්න පුළුවන් නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි වෙන එකක් නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි ජීවිතයට සැනසෙල්ල. ඒක ඔප්පු වෙනවා මේ රහතන් වහන්සේලාගේ රහත් තෙරණින් වහන්සේලාගේ චරිතාපදාන ඉගෙන ගන්නකොට. එනිසා හොඳට හිත පහදව ගන්න භාග්‍යතුන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ ගැන. අපි සංසාරේ කරපු විශාල පින්කමකට අපිට බණපද අහන්න ලැබෙනවා මේ ජීවිතේ. මේ ජීවිතේ අහන්න ලැබෙන බණපද වලට හොඳට හිත පහදවන්න පින්වතුනි. හොඳට හිත පහදවාගෙන මේ සාංශාරික ගමන ගැන තේරුම් ගන්න. කර්ම විපාක ගැන තේරුම් ගන්න. ඒ පිළිබඳව අදහසක් ඇතුව තමන්ගේ ජීවිතේ පරිස්සමින් ගත කරන්න. කය පාවිච්චි කරනකොට පරිස්සමින් කය පාවිච්චි කරන්න. කටින් වචන කතා කරනකොට පරිස්සමින් වචන කතා කරන්න. මේ හිත කියලා කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන එකක්. ඒක ගැන දන්නේ තමන්. ඒ නිසා තමන් ජීවත් වෙනකොට තමන්ගේ හිතට එකඟව ජීවත් වෙන්න. හිතේ ලස්සන දේවල් තියාගන්න. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව මේ වගේ ලස්සන ගුණ. බුදුරජාණන් වහන්සේගේ ගුණ හිත හිතින් එක, ධර්මයේ ගුණ හිත හිතින් එක, සංගරුවනේ ගුණ, මේ රහතන් වහන්සේලා රහත් උත්තමාවියෝ ගැන හිත හිතින් එක, මේ වගේ ලස්සන දේවල් හිත ඇතුලේ තියාගන්න. මේ හිත කියන එකේ අපේ ජීවිත අභ්‍යන්තරේ අපි මොකට කුණු තියාගෙන ඉන්නවද? ඒ නිසා සිත කය වචනය හරි විදියට හසුරුවා ගන්න. එහෙම හසුරුවා ගත්තොත් මේ සද්ධර්මයේ මුණ ගැහිච්ච ජීවිතේ අපිට විශාල යහපතක් අපේ ජීවිතයට සලසා ගන්න පුළුවන් වේවි. ඉතින් අද අපි ඉගෙන ගත්තේ ඉසිදාසී අරහත් උත්තමාවියගේ ඒ උතුම් ගාථා. ඉසිදාසී රහත් තෙරණියට වන්දනා කරමින් අපිත් අධිෂ්ඨාන කරමු තෙරුවන් සරණ යන්න ලැබිච්චි මේ දුර්ලභ මනුස්ස ජීවිතේ අපටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ විදිහට සුවසේ පින් පුරාගෙන සුවසේ දහමේ හැසිරී මේ ගෞතම සාසනය තුලම රහතන් වහන්සේලා සැනසුන රහත් තෙරණින් වහන්සේලා සැනසුන අමෘත නිවනේ සැනසෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. ඒ හැම දෙවියෝ ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා ප්‍රධාන පින්වත් හැම දිනාට සියලු ආශිර්වාද සලසා දෙත්වා. සියලු දෙවියන්ට ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඔබ වෙතට අරගෙන එද්දී ධර්ම දානය සිදු කළා වූ පින්වතුන්ලා මූලික වශයෙන් බලාපොරොත්තු වෙන පරිදි ජූලි මාසේ 27 අද දවසේ 4 වන උපන්දිනයේ සමරන පින්වත් අබිනු මිහිනිල සිඟිති පුතාට මේ ධර්ම දානමය වශයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, මහා සංඝ රත්නයේ ආශිර්වාදය, ඒ වගේම පින්පෙත් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නොඅඩුවම සැලසෙත්වා. ඒ සිඟිති පුතාට තෙරුවන් සරණින් නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂම සැලසේවා. මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ මැසුරු කරන්ට ලැබේවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක පුතෙක් විදිහට සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්ට ඒ සිඟිති පුතාට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා.
රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අපි අනුමෝදන් කරමු. අද ධර්ම දානයේ සිදු කරනු ලබන පින්වත් දුමින්දිකා ගයත්‍රී මහත්මියගේ නමිනුත් යොහාන් චතුරංග මහත්මයාගේ නමිනුත් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලුම ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා අපගේ ඥාතීන්ට සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. මේ වෙනකොට රෝගීව සිටින පින්වත් ප්‍රේමරත්න පතිරණ පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සම්පන්නිය සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. ප්‍රින්සි ප්‍රේමකාන්ති මෑණියන්ටත් හේමලාල් ජයසිරි පියාණන්ටත් ආර්.පී. සෝමලතා මෑණියන්ටත් පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවපත් භාවය ලැබෙත්වා. ජූලි මාසේ 5 වන දින උපන්දිනයේ සැමරූ පින්වත් දුමින්දිකා ගයත්‍රී මහත්මියටත් ජූලි 18 වන දින උපන්දිනයේ සැමරූ පින්වත් ඩිලාන් රිවිහාර මහත්මයාටත් ජූලි මාසේ 29 වන දින උපන්දිනයේ සමරන පින්වත් රචිත සංකල්ප පුතණුවන්ටත් මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කරන නම්බර 48න් 58 ගලවිලවත්ත පාර මාලපල්ල කොට්ටාව යන ලිපිනේ පදිංචි පින්වත් දුමින්දිකා ගයත්‍රී මහත්මිය යොහාන් චතුරංග මහත්මයා යන ඒ පින්වතුන්ලා ප්‍රධාන පවුලේ සෑම සියලු දෙනාට පින් අනුමෝදන්ව සියලු දෙනා කරන කියන රැකී රක්ෂා ආදී සියලු කටයුතුත් දූ දරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා සියලු යහපත සැලසෙත්වා. පින්වතුන්ලා හැම දිනාට තෙරුවන් සරණින් සුවසේ ධම්මග දියුණු කරගන්නට සුවසේ පින් රැස් කරගන්නට අවකාශ ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් සුපින්නත ඔබ හැම දෙනාටත් මේ ගෞතම ශාසනයේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.